පුතේ අපි දත්ත නිරූපණය කරන ක්‍රම කීපයක් කතා කරා. ජාල රේඛ, සංඛ්‍යාත බහුවස්ත්‍රය, සමච්චි සංඛ්‍යාත වක්‍රය. අද කතා කරන්නේ පුතේ අපි චතුර්ථක ගැන. අයි බලමු මොනවද චතුර්ථක කියන්නේ කියලා. අපේ මාතෘකාව සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හා අන්ත චතුර්ථක පරාසය සෙවීම. මම මුලින් පුතේ දත් ටිකක් අරන් තියෙනවා බලන්න බොහොම සරල අභියන් ටිකක්. අපි ඉස්සලාම් පුතේ ඔයාලට මතකයි මධ්‍යස්ථයේ හොයනකොට අපි ඉස්සලාම් මේ දත්ත ටික කුඩා එකේ ඉඳලා විශාල එකට ලිව්වා. දැන් අපි මේ දත්ත ටික ලියාගමු පුතේ කුඩා එකේ ඉඳලා විශාල එකට. කුඩා මගිය මේ දත්ත ටිකේ 1. මුලින්ම අපි 1 ලියනවා. එකේව තියෙන 1යි. මට වරදී කියලා හිතලා මම මේ කපා ගන්නවා නැත්නම් ආයෙත් ලියවෙනවනේ යාගේ. ඊට පස්සේ පුතේ 2. දෙකේව තියෙන්නේ 1යි. ඊට පස්සේ තියෙන්නේ පුතේ 3. ඊට පස්සේ තියෙන්නේ 4. ඊට පස්සේ 5. මම කපන්නම්. ඊට පස්සේ තියෙන්නේ පුතේ 7. ඊට පස්සේ 8 තියෙනවා. 9 තියෙනවා 2ක්. ඒ දෙකම ලියා ගන්න ඕනේ. ඊගාවට 10 තියෙනවා. ඊගාට තියෙන පුතේ 11. හරි. ඉස්ලාම් කරන්න අපි දත්ත ටික ඔය විදිහට පිළිවෙල ලියා ගන්න. ඊගාට පුතේ අපිට පුළුවන් ඔයාලට මතකයි මධ්‍යස්ථය කියන්නේ පුතේ මේ දත්ත ටික පිළිවෙල ලියාගෙන කියන්නේ විශාල එකේ ඉඳලා කුඩා එකට හරි කුඩා එකේ ඉඳලා විශාල එකට හරි ලියලා හරි මැදාගේනේ. අපි දැන් මෙයාගේ හරි මැදාගේ ගාමක දත්ත පොඩ්ඩක් ඉන්නා. අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් හරි මැදාගේ පුතේ දෙපැත්තෙන් කප කප අයින් කරනවා මෙන්න මෙහෙම. හරිම සරල ක්‍රමයක්. 1යි 11යි. 2ට 10. 3ට 9. 4ට 9. 5ට 8. පොඩ පුතේ එනවා. අපි මෙහෙම ජෝඩු ජෝඩු කපලා අයින් කරාම මේ 7 කියන්නේ පුතේ මේ දත්ත සමූහයේ තියෙන මධ්‍යස්ථය. මේක ඔයාලා මීට කලින් දන්නවා. මධ්‍යස්ථය. ඊට පස්සේ බලන්න පුතේ මේ දත්ත සමූහය මේ 7 ඉන්නා සමාන කොටස් දෙකකට බෙදෙනානේ. මේ තියෙන එක් කොටසක්, මේ තියෙන තව කොටසක්. දැන් මේ පැත්තේ කොටස ගන්න පුතේ. මේ පැත්තේ කොටස් තියෙනවා පුතේ දත්ත 5ක් තියෙනවා. මේ දත්ත 5 පැහැදිලිව ඒක කපන්න අවශ්‍යත් නැහැ. ආයෙත් ඕනනම් මට පුළුවන් කපලම් මැදාගේ ගන්නත් පුළුවන්. නමුත් දත්ත 5ක් ඉන්න මැදාගේ පැහැදිලිව පේනවත් 3 කියලා. අපි හිතමු මෙතන දත්ත 10ක් විතර මේ පැත්තට උනා කියලා. ඒ නිසා එකපාර මැදාගේ ගන්න බෑනේ. ඒතර අර වගේම දෙපැත්තේ අපි කපනවා. 5ට එකම වෙන පෑනක් භාවිතා කරලා පැහැදිලිව පේන්න. ඔන්න පුතේ ඉන්නවා මැදාගේ 3. ඒතර මෙන්න මේ කොටසේ මැදාගේ ඉන්නේ පුතේ 3. හරි. දැන් මේ 7 හින්දා පුතේ මේ දත්ත සමූහය කොටස් දෙකකට බෙදුණානේ. මේ අනිත් පැත්ත ඒකත් අපි මැදාගේ ගමුකෝ. ඒකෙත් මැදාගේ පුතේ 9 කියලා පැහැදිලිව පේනවා. නමුත් දත්ත ගොඩක් තිබ්බොත් එකපාර බැරිද අපි ක්‍රමයේ අවබෝධ කරගමු ගන්න හැටි. හරි. මේ දත්ත ටිකේ මැදාගේ එනවා පුතේ 9. බලන්න මොකද වුනේ කියලා. අපේ මාතෘකා පුතේ චතුර්ථක මේ දත්ත සමූහය මෙන්න මේ 3 7 9 කියන මේ සංඛ්‍යා 3 හින්දා සමාන කොටස් පුතේ 4කට බෙදෙනවා. බලමු කොටස් 4 මොකක්ද කියලා මේ තියෙන්නේ. මෙන්න මේ කොටස එක කොටසක්, මේ කොටස තව කොටසක්, මේ ටික තව කොටසක්, මේ ටික තව කොටසක්. එතන මේ දත්ත සමූහය පුතේ කොටස් 4කට බෙදුවේ මෙන්න මේ අගයන් 3. 3 7 9 කියන අගයන් 3. මෙන්න මේ අගයන් 3 අපි හඳුන්වනවා පුතේ චතුර්ථක කියලා. දැන් ඔයාලට පැහැදිලි මම මුලින්ම කියලා දෙන්න නැතුව ගාණ කීයම කිව්වේ ඒකයි. යම් දත්ත සමූහයක් කොටස් 4කට බෙදෙන මෙන්න මේ සංඛ්‍යා අපි හඳුන්වනවා පුතේ චතුර්ථක කියලා. මෙන්න මේ මැද සංඛ්‍යාව නම් පුතේ ඔයාලා මීට කලින් දන්නවා. ඒකයි මධ්‍යස්ථය කියලාත් හඳුන්වනවා. එතන මේ පළවෙනි සංඛ්‍යාව අපි හඳුන්වනවා පළමු චතුර්ථකය කියලා. පළමු චතුර්ථකය බොහොම ලේසි. චතුර්ථකය මේ දෙවෙනි සංඛ්‍යාව පුතේ අපි හඳුන්වනවා දෙවෙනි චතුර්ථකය කියලා. දෙවෙනි චතුර්ථකය කියලාත් කියනවා. මීට කලින් අපි ඒක නමකුත් දුන්නා මධ්‍යස්ථය කියලා. මෙන්න මේ තුන්වෙනි සංඛ්‍යාව අපි හඳුන්වනවා පුතේ තුන්වෙනි චතුර්ථකය කියලා. හරි. ඊට පස්සේ පුතේ අපේ පහසුවට මෙන්න මේවා අපි නම් කරනවා Q1 පළමු චතුර්ථකය කියන්නේ Q1 දෙවන චතුර්ථකය කියන්නේ පුතේ Q2
තුන්වෙනි චතුර්ථකය කියන්නේ Q3. පැහැදිලිද? ඒතර මේ වගේ දත්ත ටිකක් තියෙනවා. සාමාන්‍ය දත්ත 20ක් වගේ තියෙනකොට පොතේ අපිට පහසුවෙන්ම මේ විදිහට කපලා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පළමු චතුර්ථකය, දෙවෙනි චතුර්ථකය, තුන්වෙනි චතුර්ථකය. දැන් ඔයාලට පැහැදිලි Q1 කියලා කියන්නේ පොතේ කීයද? 3. Q2 කියලා කියන්නේ පොතේ කීයද? 7. Q3 කියලා කියන්නේ පොතේ කීයද? 9. දැන් මේ දත්ත සමූහයේ තිබෙ පුතේ දත්ත 11යි. එතකොට ඔත්තේ සංඛ්‍යාවක්නේ. හරියට තියනගේ පහසෙන් අපිට අඳුර ගන්න පුළුවන් දත්ත ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක්. දත්ත ටිකයි තියෙන්නේ. දැන් මම ඔයාලට කියලා දෙනවා පුතේ අපි දැන් ඉස්සලා ගණන් වලින් දත්ත ගොඩාක් තියෙනකොට කොහොමද මේ චතුර්ථක හොයන්නේ? මෙහෙම කපලා ගන්න ගියාම පුතේ අපිට අපහසුයි දත්ත 20ක් 30ක් වගේ තියෙනකොට. දැන් මේ වගේ පුතේ චතුර්ථක හොයන සූත්‍ර ටිකක් තියෙනවා. ඒ ගොඩනගන එකත් හරිම ලේසියි. බලමු කොහොමද ගොඩනගන්නේ කියලා. පළමු චතුර්ථකය කියන්නේ පුතේ Q1 නේ. එතකොට චතුර්ථක කියන්නේ පුතේ මං කිව්ව දත්ත සමූහයක් කොටස් 4කට බෙදනවා කියලා. එහෙනම් අපිට මෙයක් සූත්‍රය මෙන්න මෙහෙම ගොඩනැගිය හැකි. පළමු චතුර්ථකය කිව්වහම කොටස් 4ක් තියෙනවා. පළමු චතුර්ථකය කියන්නේ 1. එතකොට 4න් 1යි. ඊට පස්සේ එනවා පුතේ මෙන්න මෙහෙම ඉන්ධන 1 වැනි ස්ථානය. පස්සේ අපි ගාන අඳුර ගමු ගානක් හදනකොට 4න් 1යි ඉන්ධන 1 වැනි ස්ථානය තමයි Q1 හොයන ක්‍රමය සූත්‍රය. Q2 දෙවන චතුර්ථකය හොයන්න නම් මේක දිහා බලලා අපිට ගොඩනගන්න පුළුවන්. Q2 කියන්නේ පුතේ දෙවන චතුර්ථකය. චතුර්ථකය කියන්නේ පුතේ කොටස් 4කට බෙදෙන දත්ත සමූහය. එහෙනම් මේ සූත්‍ර දිහා බලලා ලියන්න පුළුවන්. 4න් 2යි ඉන්ධන 1 වැනි ස්ථාන නැත්නම් වෙන ස්ථානය. මධ්‍යස්ථ දෙවන චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථයට. මේ 4න් 2යි කියන එක පුතේ කුඩා කරලා අපිට 2කින් 1 කියලා ලියන්නත් පුළුවන්. තුන්වෙනි චතුර්ථකය කියන්නේ මොකද්ද? 4න් 3යි ඉන්ධන 1 වැනි ස්ථානය. හරි. ඊකට පුතේ මම මේකත් එක්ක මෙතන ටිකක් කියලා දෙන්නම්. මෙන්න මෙහෙම පුතේ දැන් මේකේ n කියලා කියන්නේ පුතේ මේ දත්ත සමූහයක තියෙන දත්ත ප්‍රමාණයට. දැන් මේකේ දත්ත ප්‍රමාණය අපි දැන් සාමාන්‍යයෙන් ගන්න ගානක දත්ත ප්‍රමාණය විශාල වෙනකොට n වල අගය විශාලයි 30ට වඩා වෙනකොට වෙන විට මෙන්න මේ චතුර්ථක හොයන සූත්‍රය අපිට සරල කරලා දීලා තිනවා මෙන්න මෙහෙම. බලා ගන්න. සූත්‍රය අපිට සරල කරලා දෙනවා මෙන්න මෙහෙම 4න් 1යි n වැනි ස්ථානය කියලා. දැන් දත්ත ප්‍රමාණය විශාල වෙනකොට ධන එක එකතු කරන්න අවශ්‍ය නැහැලු. 4න් 1යි n වැනි ස්ථානය. Q2 කියන්නේ 4න් 2යි n වැනි ස්ථානය. ගණන් හදනකොට මම මේක පැහැදිලි කරලා දෙන්නම්. Q3 කියන්නේ 4න් 3යි n වැනි ස්ථානය. දැන් අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ සූත්‍ර භාවිතා කරලා කියලා. එතකොට පුතේ මේ ගානේ අපිට Q1 වලට ආවේ. අපි මෙහෙම කපලා ගත්තාම ආයෙ පුතේ 3නේ. දැන් බලන්න මේ සූත්‍ර භාවිතා කරලත් මේ 3 ලැබෙන ආකාරය. Q1 හොයන සූත්‍රයේ පුතේ 4න් 1යි ඉන්ධන 1 වෙන ස්ථාන නැත්නම් වෙන ස්ථාන කිව්වත් හරියි. අපි දැන් ආදේශ කරමු 4න් 1යි වරහන් ඇතුලේ n කියන්නේ පුතේ දත්ත ප්‍රමාණයනේ. මේකේ දැන් දත්ත ප්‍රමාණය කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11. දත්ත තියෙන පුතේ 11යි. n තියෙන තැනට ආදේශ කරනවා අපි 11 ධන 1 වෙන ස්ථානය කරනවා දාමු. 11 1යි කියන්නේ කීයද? 12යි. මෙතන තියෙන පුතේ ගුණ කිරීමනේ. 12 වෙන ස්ථානය ගුණ කිරීමක් තියෙද්දී කොසාදක අයින් කරනවා හරිය ළවේ තියෙන 4ට 1යි 12ට 4 ඒවා කීයද 3යි. එතන පුතේ මේකේ ළමයි කරන වැරද්දක් තමයි මෙන්න මේ වෙන ස්ථානය කියන සලකන්නේ ඒක ලියන්නෙත් නැහැ. ඊට පස්සේ කෙලින් මේක සුළු කරපුවාම මේ 3 එනවනේ. කෙලින් දැන් මෙතන නම් ඉතින් වාසනාවකට වගේ අගයක් 3යි මෙතන ආපු අගයක් 3යි. සමහර මෙතන මෙහෙම මතයලා නිකන් ඉන්නවා හොයන්නේ නැහැ. 3 වෙන ස්ථානය පුතේ අපි හොයන්න ඕනේ. එතන අපි දත්ත වලට දැන් යමු අර පිළිවෙල ලියපු දත්ත ටිකට. මෙන්න පළවෙනි දත්තය, මෙන්න දෙවෙනි දත්තය, මෙන්න තුන්වෙනි දත්තය. එහෙනම් මෙතන තුන්වෙනි දත්තෙත් පුතේ 3මයි ඇවිල්ලා තියෙන්නේ. Q1 කියලා කියන්නේ කීයද? 3යි. හරි. මෙතන
Q1 හොයනකොට පුතේ අපිට ආවෙත් අර තුන්වන ස්ථානය කියන එකයි අගයයි දෙකම එක අගයක් නේ ආවේ. ඒ නිසා අපිට වෙනස අඳුර ගන්න බැරුව ගියා එකේ. Q2 වලට යන්න. Q2 වල පුතේ අපි 4න් 2 ලිව්වා. සූත්‍රය ලිව්වා මුලින්ම. n කියන්නේ පුතේ 11නේ. 11 ධන 1 වෙන ස්ථාන කමා දැම්මා. මේ සියල්ල පුතේ වල ලියලා ගන්න හුරු වෙන්න මනෝමෙන් ගන්න එපා. ඒක වරදින්නේ නැහැ. 11 1යි කියන්නේ කීයද? 12යි. කමා දාන මේවට වෙන ස්ථානයට. මෙතන පුතේ Q2 කියන්නේ මධ්‍යස්ථයේ හින්දා දෙකෙන් එකයි n ධන 1 වෙන ස්ථානය කියලා ලිව්වත් වැරද්දක් නැහැ. නමුත් අර චතුර්ථක ගැන කතා කරනකොට කෙලින්ම Q2 කියන්නේ 4න් 2යි කියලා ලියන එක අපිට පහසුයි. දැන් අපිට පුළුවන් පුතේ හරේ ලවේ පොස්සාදක අයින් කරන්න. ඉස්සලා එක විදිහටම කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් 2යි 4යි පොස්සාදක අයින් කරන්නත් පුළුවන්. 4ට 1යි 12ට 4 3යි 3 වරක් 2 6යි. 6 වෙන ස්ථානය. ඒතර උත්තරේ 6 නෙමෙයි 6 වෙන ස්ථානේ හොයන්න ඕනේ. 6 වෙනියා කියන්නේ කීයද කියලා හොයන්නත් දැන් ගණන් කරමු. පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා, පස්වෙනියා මේ තමයි පුතේ 6 වෙනියා. එහෙනම් Q2 කියන්නේ කීයද? 7යි. මේ සූත්‍රය භාවිතා කරලා 4න් 3යි වරක් n ධන 1 වෙන ස්ථානය 4න් 3 වරහන් ඇතුලේ n කියන්නේ පුතේ දත්ත ප්‍රමාණය 11යි. 11 ධන 1 වෙන ස්ථාන කමා දාන්න. 4න් 3 11 1යි කියන්නේ පුතේ 12යි. 12 යටින් 1 දාගෙන අපේ පහසුවට 4ට 4 1යි 12ට 4 3යි. 3 වරක් 3 9යි 9 වෙන ස්ථානය. උතර Q3 කියන්නේ 9 වෙන ස්ථානය හොයන්න ඕනේ. අපි යමු. ඒකෙත් ඇවිල්ලා තියෙන 1 2 3 4 5 6 7 8 9 යගේමයි පුතේ ඇවිල්ලා තියෙන්නේ දත්තගත් ආකාරය අනුව. Q3 කියන්නේ පුතේ 9යි. දැන් ඔයාලට පැහැදිලි දත්ත කුඩා ප්‍රමාණයක් තියෙනකොට අපිට මේ විදිහට පුතේ බොහොම සරලව කපලා ගන්න පුළුවන්. එහෙම අරගෙනත් Q1, Q2, Q3 හොයන්න පුළුවන්. එහෙම නැත්නම් සූත්‍රය භාවිතා කරලා තින්නේ පුතේ එයාගේම තමයි කිසිම ගැටලුවක් නැහැ. හරි. අපි දැන් යමු දෙවෙනි ගානට. දෙවෙනි ගාන එයාගෙන පුතේ වල මේ ගාන 6 7 7 9 12 දැන් පුතේ මේ ගානේ දත්ත ටික පුතේ පිළිවෙලට සකස් කරලාමයි තියෙන්නේ. අපිට සකස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේකේ දත්ත ටිකක් විශාලව තිබ්බත් පුතේ ළමයිට ගොඩාක් ලේසි සූත්‍රය භාවිතා කරන්නේ නැතුව අර දෙපැත්තෙන් කපලා මැදාගෙන යන ටික හොයන ආකාරය. බලමු අපි කරන හැටි. ඉස්සලා ගාන වගේමයි පුතේ දෙපැත්තෙන් සමාන ප්‍රමාණ කපාගෙන යනවා. අතයි සරල ක්‍රමයක් මේක. කපුවා 12 21 13 19 14 18 13 15 14 15. ඒතර මැදේන වගේ තනි වෙලා මෙයා තමයි අපේ කවුද මධ්‍යස්ථේ නැත්නම් Q2 කියන්නේ. ඉස්සලා කළා වගේමයි Q2 දැන් හෙව්වනේ. දැන් මේ දත්ත ටික අපි මැදාගේ හොයන්න ඕනේ. පුළුවන් මේක මෙහෙම කපලා දාන්න 6ට 14 7ට 13 මෙන්න මෙහෙම ගත්තාම පහසුවෙන් එනවා මැදාගිය 12. 12 කියන අපි දැන් අඳුරගත්තා. 12 කියන්නේ කවුද? Q1. මේ ටිකෙත් එහෙම ගමු. 19 25 එකක්වහම 21 කියන්නේ Q3. දැන් ඔයාලට පැහැදිලි වුණා චතුර්ථක කියන්නේ මොකක්ද කියලා. මේක සරලව කපලා ගන්න පුළුවන්. එතකොට Q1 කියන්නේ 12, Q2 කියන්නේ 15, Q3 කියන්නේ 21. ඊට පස්සේ අපේ මාතෘකාවේ තව තිබ්බ පුතේ මොකක්ද? අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකක්ද? අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතේ Q3 අගයෙන් අඩු කරනවා දත්ත සමූහයේ Q1 වන අගය. දැන් මේ උදාහරණය ගත්තොත් එහෙම Q3 කියන්නේ 21යි, Q1 කියලා කියන්නේ 12යි,
21කින් අඩු කරනවා පුතේ 12ක්. 21කින් 12ක් අඩු කරපුවාම කීයද එන්නේ? 11න් 2ක් ගියාම 9යි. ඒතර 21කින් 12ක් ගියාම කීයද? 9යි. ඔක තමයි අන්ත චතුර්ථක පරාසය කියලා කියන්නේ. මේකත් ඔයාලා ලියා ගන්න ඕනේ පැහැදිලිව. අපි දැන් තව ගානක් ගමු. අපි දැන් කතා කරා චතුර්ථක සොයන ක්‍රම දෙකම කතා කරා. සූත්‍රය භාවිතා කළා සහ සරලව ඔයාලා හොයන හැටි. එතකොට දත්ත කුඩා ප්‍රමාණයක් තියෙනකොට සූත්‍රය භාවිතා කරන්න අවශ්‍ය නැහැ. සරල ක්‍රමයෙන් හදන්න පුළුවන්. මම මේ තුන්වෙනි ගාන හදන්න යන සරල ක්‍රමේ භාවිතා කරලා බලමු. මේක පුතේ දැන් දත්ත ටික මම ඔයාලට පිළිවෙල දුන්නේ. අපි පිළිවෙල ලියා ගන්න ඕනේ. ඉස්සලා පිළිවෙල ලියා ගමු. කුඩාය කේන්ද්‍ර විශාල කෙල. 1 එකේ වගේ ගණන් කරමු. 2ක් තියෙනවා. ඊට පස්සේ 2 තියෙනවා. 2 වච්චරයි තියෙන්නේ. 3 තියෙනවා. 4 1යි. 5 2ක් තියෙනවා. ඊට පස්සේ 7 තියෙනවා. 8 තියෙනවා. 9. මුලින්ම දත්ත ටික පිළිවෙල ලියා ගන්න. හරි. දැන් බොහොම සරලයි. සූත්‍රය භාවිතා කරන්න ගියාම කරදරයි ළමයිට. මේ වගේ දත්ත ටිකක් තියෙනවා. අපිට පුළුවන් දෙපැත්තෙන් කපලා මැදාගිය ගන්න. එහෙම කැපුවා. හරි. දැන් මොකද උනේ? දැන් මේකේ දත්ත තියෙන පුතේ ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාවක් තියෙනකොට හරි මැදගිය එකක් නෙමෙයි දෙකක් තියෙනවා. එතන අපිට මේකේ 4 ගන්නත් බෑ මධ්‍යස්ථයේ විදියට නැත්නම් Q2 විදියට 5 ගන්නත් බෑ. මේ වගේ අවස්ථාවක් වුණාම පුතේ අපි කරන්නේ මේ අගයන් දෙකම අරගෙන මෙයාගේ මැදගිය තමයි අපි ගන්නෙ මධ්‍යස්ථයේ නැත්නම් Q2 විදියට. එතකොට මේකේ අපිට 4 ගන්නත් බෑ 5 ගන්නත් බෑ Q2 විදියට. Q2 කියලා අපි ගන්නෙ Q2 සමානයි මෙන්න මේ අගයන් දෙක එකතු කරලා එයා බෙදෙනවා 2කින්. 4යි 5යි කියන්නේ 9යි. 9 දෙකෙන් බෙදලා ගත්තාම එනවා 4.5. සංඛ්‍යාවේ ගණන් හදනකොට පුතේ දැන් 4.5 කියන්නේ මේ දත්ත සමූහයේ තියෙන අගයක් නෙමෙයිනේ. නමුත් මේ අතරමැදි අගයක්. එහෙම වෙන්න පුළුවන්. 4ක් නෙමෙයි 5ක් නෙමෙයි ඒ අතරමැදි අගය. එහෙම දශම අගිනුත් සංඛ්‍යාවේ ගණන් වල එනවා. ඒ ගැටලුවක් නැහැ. හරි. දැන් බලන්න මෙයා Q1 හොයන්න යන්නේ. Q1 හොයනකොට දැන් මෙන්න මේ අගයන් දෙක හින්දා දෙපැත්තට වෙන් වුණාන දත්ත ටික අපි ඉස්සලා කරේ මෙතන මැදාගයක් වෙන් වුණා. ඊටු වගයන් ටිකේ මැදාගයක් ගත්ත එකනේ. නමුත් මෙතනදී මධ්‍යස්ථයේ වෙනුවට 4 ගත්තෙත් නැහැ 5 ගත්තෙත් නැහැ. අය අතරමැදි අගයක් ගත්ත හින්දා මෙන්න මේ 4 නැවත මේ කොටසට අයිති කියලා හිතනවා. මේකත් මේ කොටසට අයිති කියලා හිතලා තමයි අපි Q1 හොයන්නේ. ඉස්සලා විදිහටම කපලා ගමු අපි අගය 4 තියෙනවා කියලා හිතනවා. එතකොට එනවා Q1 වලට කෙලින්ම අගයක් ආවා 2 කියලා. Q1 සමානයි 2. සමහර වෙලාවට සමහර ගණන් වල මේක විතර දත්ත ප්‍රමාණය අනුව මෙහෙම කපන් ගියාම මෙතන මැදාගයක් දෙකක් එන්නත් පුළුවන් Q1 හොයනකොට එතරම් අර වගේමයි පුතේ මැදාගයක් දෙකක් ආවොත් එකතු කරලා දෙකෙන් බෙදනවා. දැන් Q3 හොයන්න. එතනත් එහෙමයි පුතේ 5 මධ්‍යස්ථයේ බවට පත් උනේ නැති හින්දා 5 මේ දත්ත දෙකට අයිති කියලා හිතනවා. මේ විදිහට අපිට කපලා මැදාගේ ගන්න පුළුවන්. එතකොට Q3 කියන්නේ පුතේ 7. Q3 සමානයි 7යි. පැහැදිලිද? දැන් අපි මේක තව එකක් හොයන්න ඕන. අපි තව එකක් ඉගෙන ගත්තානේ මොකක්ද? අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය කියලා කියේ මොකක්ද? Q3 වල අගයෙන් අඩු කරනවා Q1 අගය. Q3 ආය පුතේ 7යි. Q1 ආය පුතේ 2යි. 7න් 2ක් අඩු කරපුවාම කීයක් එනවද? 5යි. චතුර්ථක පාඩමේදී පුතේ දත්ත විසරිය ඇති ආකාරය පිළිබඳ අවබෝධයක් දැන් වරන් ලැබුණා. මැදාගිය මොකක්ද? ඊට ඉහළින් තියෙන අගය මොකක්ද? කොච්චර ප්‍රමාණයක් මේ පැත්තේ අගයන් තියෙනවද කියලා අවබෝධයක් ලබා ගන්න ඔයාලට පුළුවන් වුණා. දැන් පුතේ මම සූත්‍රය භාවිතා කරලා සහ කෙටි ක්‍රමයේ භාවිතා කරලා චතුර්ථක විදිහට කියලා දුන්නා. මම දැන් ඔයාලට දාලා දෙනා පුතේ ගණන් 5ක් තියෙනවා. මේ ගණන් 5 ලියාගෙන පිරිවර නෙමෙයි සමහර ගණන් තියෙන ඔයාලා ඉස්සෙල්ලා පුතේ ගාන ගත්තාම මොකද කරන්න ඕනේ?
පිළිවෙල ලියා ගන්න ඕනේ. පිළිවෙල ලියාගෙන ඔයාලා කැමති ක්‍රමයට ඔයාලා කැමති නම් මේ ක්‍රම දෙක භාවිතා කරන්න පුළුවන්. ඒකට මේ වගේ දත්ත ටිකක් තියෙනකොට පුතේ අර සූත්‍රය භාවිතා කරලා අපහසුයෙන් හදන්න අවශ්‍ය නැහැ. කපලා මැදාගේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ටික කපලා ඊගාව ගන්න ගන්න පුළුවන්. ඒක බොහොම සරල ක්‍රමයක්. මොකද මේකෙන් අපිට කෙටි පේපර් එක ගන්නකොත් එනවා. එතකොට අර පහසු ක්‍රමයේ තියෙනකොට අපි සූත්‍රය භාවිතා කරලා අමාරු වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඔයාලා මේක නම් 5 කරන්න ඕනේ. ඊගාට අපි දැන් අර නැවත යම් පුතේ මේ අපි ගොඩනක් සූත්‍ර වලට ඔයාලා දැන් බලයි. මොකද මේ දත්ත ප්‍රමාණය 30ක් වෙනකොට කියලා මම මේ සූත්‍රය කෙටි කරලා දුන්නට ඒක භාවිතා කරේ නැහැ කියලා. අපි ඊළඟ පාඩමේදී පුතේ චතුර්ථක වලින් පස්සේ අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නැවත ඇඳලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරලා චතුර්ථක සොයන හැටි අපි කියලා දෙනවා. එතකොට මෙන්න මේ සූත් අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් ඔයාලා මේ නෝට් එක පිළිවෙල ලියලා මේ ගණන් ටික හදලා උදාහරණ ගණන් ටික හදලා තියන්න. ඊළඟ සැරේදී අපි ඊළඟ මාතෘකාව කතා කරමු.